අයිබෝන් දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ 5 වන කොටස සංඥා වර්ධනය සඳහා ට්‍රාන්සිස්ටර් භාවිතය. ඔබට මතක ඇති 4 වන කොටසේදී අපි සාකච්ඡාවට වාජනය කරා මේ ට්‍රාන්සිස්ටරය කොහොමද ස්විච් එකක් ලෙස භාවිතා කරන්නේ. ට්‍රාන්සිස්ටරයේ ලාක්ෂණික වක්‍රවල තිබුණා කපාහැරි ප්‍රදේශය, රේඛීය ප්‍රදේශය, සංතෘප්ත ප්‍රදේශය. මේ කපාහැරි ප්‍රදේශය සහ සංතෘප්ත ප්‍රදේශ දෙකේදී ස්විච් එකක් විදිහට භාවිතා කරන ආකාරය පිළිබඳව අපි පහුගිය කොටසේදී සාකච්ඡා කරා. දැන් අපි මේ කොටසෙන් අවධානය යොමු කරනවා ට්‍රාන්සිස්ටරය සංඥා වර්ධනය සඳහා යොදා ගන්න ආකාරය. දුවල පුතාලට මතක ඇති NPN ට්‍රාන්සිස්ටරයක් වින්‍යාස තුනක් යටතේ අපි අධ්‍යයනය කරා. පොදු පාදම වින්‍යාසය, පොදු සංග්‍රාහක වින්‍යාසය සහ පොදු විමෝචක වින්‍යාසය. මේ වින්‍යාස තුනෙන් හොඳම වින්‍යාසය විදිහට අපි ගත්තේ පොදු විමෝචක වින්‍යාසය. ඒ පොදු විමෝචක වින්‍යාසයේදී වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කරමින් BE සංදිය පෙර නැඹුරු කිරීම සහ BC සංදිය පසු නැඹුරු කරලා මේ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී තත්ත්වයට පත් කරගත්තා. දැන් මේ ට්‍රාන්සිස්ටරය වර්ධනය සඳහා භාවිතා කරාම ඒ වෝල්ටීයතා ප්‍රභව දෙක වෙනුවට තනි වෝල්ටීයතා ප්‍රභවයක් පමණක් භාවිතා කරමින් විවිධ ප්‍රතිරෝධ සමග සම්බන්ධ කරමින් අපි කතා කරනවා නැඹුරු කිරීමක් කරනවා. මේ පොදු විමෝචක වින්‍යාසයේදී නැඹුරු කිරීමක් කරනවා. එසේ නැඹුරු කරන ක්‍රම 4ක් ගැන අපි මේ කොටසෙන් සාකච්ඡා කරනවා. ඒ නැඹුරු කිරීමේ කොටස්වල විවිධාකාර අවස්ථාවල තියෙන වාසි සහ අවාසි සහගත තත්ත්වයන් අපි සාකච්ඡා කරනවා. මෙන්න මේ නැඹුරු කිරීමේ ක්‍රම 4න් එක් නැඹුරු කිරීමකින් තමයි දුවේ පුතේ ඔබට විභාගයට ගාන අහන්නේ. දැන් ඔබ මේ අවස්ථාව වෙන විට ට්‍රාන්සිස්ටරයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳව දල අදහසක් තියෙනවා. මේ කොටසත් මා සමග නිවැරදිව අවබෝධයෙන් අධ්‍යයනය කරාම සම්පූර්ණ ට්‍රාන්සිස්ටරයේ අප සිලබස් එකට තිබෙන කොටස නිසියාකාරව අධ්‍යයනය කිරීමට හැකියාවක් ඔබට ලැබෙනවා. දැන් අපි බලමු මෙන්න මේ ආකාරයට ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස නැඹුරු කිරීම කියන වචනය. එහිදී අපි NPN සහ PNP ට්‍රාන්සිස්ටර් වල ඒ වර්ගය අනුව සංග්‍රහකයේ සිට විමෝචකයේ හෝ විමෝචකයේ සිට සංග්‍රහකය දක්වා හෝ ධාරාවක් ගලා යාමට සැලැස්වීම ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීමක් ලෙස හඳුන්වයි. දැන් අපි දන්නවා NPN PNP ට්‍රාන්සිස්ටර් ගත්තාම මෙන්න මේ විමෝචකයෙන් එළියට NPN විමෝචකයෙන් ඇතුළට PNP එමිටරයෙන් ඇතුළට. ඒ නිසා අපි බහුල වශයෙන් කතා කරන්නේ NPN ගැන. PNP ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒකට හේතුව NPN වල බහුතර වාහකයා ඉලෙක්ට්‍රෝන. ඒ නිසා මෙයාගේ ක්‍රියාකාරී වේගය වැඩි නිසා අපි බොහෝ අවස්ථාවලදී ඊට විෂය නිර්දේශයේදී ගණන් වලට බොහෝ විටදී භාවිතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර් බව තේරුම් ගන්න. මේ NPN ට්‍රාන්සිස්ටරයක් පොදු විමෝචක වින්‍යාසයේදී නැඹුරු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව තමයි දුවේ පුතේ ඔබලත් එක්ක සාකච්ඡා කරන්නේ. පාදම විමෝචකය BE අතර සංදියේ විභව බාධකය මැඩීමට අවශ්‍ය ප්‍රමාණයේ විභවයක් ලබා දීම ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමේදී කළ යුතුය. අන්න BE සංදිය පෙර නැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙනවා. BE සංදිය මොනවා කරනවද? පෙර නැඹුරු කිරීම. BC සංදිය පසු නැඹුරු කිරීම. මෙන්න මේ ක්‍රම දෙක කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී තමයි ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවට පත් වෙනවා කියලා කියන්නේ. ඒ සඳහා වෝල්ටීයතා ප්‍රභව භාවිතා කිරීම අපි කැටියෙන්ම නැඹුරු කිරීමක් ලෙස හඳුන්වනවා. ට්‍රාන්සිස්ටරය සිලිකන් යොදා නිර්මාණය කර ඇති විට මේ වෝල්ටීයතාව 0.6.7 පමණ වෙනවා කියලා කියන පෙර නැඹුරු BE සංදිය. ජර්මේනියම් වලින් නිර්මාණය කරොත් 0.2ත් 0.3ත් අතර අගයක් ගන්නවා මේ පෙර නැඹුරු වෝල්ටීයතාවය BE සංදිය. මෙතනින් පසුව තමයි මේ වෝල්ටීයතාව දුන්නට පස්සේ තමයි ක්‍රමයෙන් ට්‍රාන්සිස්ටරයේ රේඛීය කලාපයට
පැමිණෙන්නේ කියන කාරණාව දැන් ඔබ දන්නවා. මේ අයුරින් පාදම විමෝචක සංධිය B පෙරනැඹුරු වන ලෙසත් පාදම සංග්‍රාහකය BC සංධිය පසුනැඹුරු වන ලෙසත් සැපයුම ලබා දීම සිදු කළ යුතුය. අන්න මේ ආකාරයට BE සංධිය පෙරනැඹුරු වෙලා BC සංධිය පසුනැඹුරු කරන්න තමයි අපි වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කරමින් මේ අග්‍රවලට ධර්ණ ભેදයක් සහිතව සරල ධාරා වෝල්ටීයතා ප්‍රභව ලබා දුන්නේ. B සංධිය BC සංධිය B සංධිය පෙරනැඹුරු වෙලා BC සංධිය පසුනැඹුරු කරන්න. නමුත් දැන් මේ වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කිරීම අපහසු කාරණාවක් නිසා අපි ක්‍රමයෙන් තනි වෝල්ටීයතා ප්‍රභවයකට පත් කරගෙන මේ සංධි දෙකම පෙරනැඹුරු කිරීමත් පසුනැඹුරු කිරීමත් සිදු කරන ආකාරය අපි ක්‍රමයෙන් විමසා බලමු. ඉහත සඳහන් අයුරින් NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කළ යුත්තේ ඇයිදයි සනාථ කර ගැනීම සඳහා පහත පරිපතය ඇසුරෙන් විමසමු. දැන් ඔබට මේ පරිපතය පේනවා. මේ පරිපතයේ ලබා දී තිබෙනවා තනි වෝල්ටීයතා ප්‍රභවය. NPN ට්‍රාන්සිස්ටරයක්. NPN ට්‍රාන්සිස්ටරයක් කියලා ගන්නේ කොහොමද මේක අපි හඳුනාගන්නේ? එමිටරයෙන් ඉවතට. දැන් ඒ නිසා මේ නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කරාම මේක N කොටසක්, මේක P කොටසක්, මේ N කොටසක් වශයෙන් තේරුම් ගන්න. BE සංධිය. දෙස අවධානය යොමු කරාම P N මේ P ට ධන විභවයක්, N ට ඍණ විභවයක් පෙරනැඹුරුයි. BC සංධිය PN N ට ධන ඊට සාපේක්ෂව P ට ඍණ විභවයක් සැපයීමෙන් BC සංධිය පසුනැඹුරු වීමක් සිදු වෙනවා. මෙය තනි ප්‍රභවයකින් කරගත හැකියි. තනි ප්‍රභවයකින් කරගෙන මේ පොදු විමෝචක වින්‍යාසයේ මේ මොන වින්‍යාසයේද? පොදු විමෝචක වින්‍යාසයේ. පොදු විමෝචක වින්‍යාසයේ තමයි මෙය තියෙන්නේ. පොදු විමෝචක වින්‍යාසය තියාගත්තාම මෙන්න මෙයාගෙන් V in එකත් මේ පැත්තෙන් V out එකත් ලබා ගන්න පුළුවන්. මේ පැත්තෙන් V in ධාරාවක් in කරාම එය වර්ධනය වෙලා E සහ C ගෙන් out එකක් ලබා ගන්න පුළුවන් කියලා අපි මේ වෙද්දි සාකච්ඡා කළාමාරයි. දැන් ඔබට මේ පොදු විමෝචක වින්‍යාසයේ වෙනස් ආකාරයක් වෙනස් ක්‍රමවේදයක් තමයි දක්නට ලැබෙන්නේ. වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කරා වෙනුවට අන්න තනි වෝල්ටීයතා ප්‍රභවයක් පමණක් භාවිතා කරලා BE සංධිය පෙරනැඹුරු කරලා BC සංධිය පසුනැඹුරු කරලා. දැන් මේ වෙද්දී ඔබ දැනගන්න ඕනේ කොහොමද පෙරනැඹුරු වෙන්නේ කොහොමද පසුනැඹුරු වෙන්නේ කියන කාරණාව ඊටාම හොඳින් ඔබ මේ වෙද්දී අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. පරිපතයේ ප්‍රධාන අග්‍රවලට සයිනාකාර කුඩා වෝල්ටීයතාවයක් සපයා ප්‍රතිදාන වෝල්ටීයතාවයක් දෝලනයක්ෂෙන් නිරීක්ෂණය කළ විට පහත ආකාරයෙන් දැක් ගන්න පුළුවන්. දැන් මෙහිදී කුමක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිදානය අංශක 180ක කලා වෙනසක් ඇති වෙනවා. වර්ධනය වීම සමග. ඔබ හොඳ ආකාරව දන්නවා දුවේ පුතේ පොදු විමෝචක වින්‍යාසයේ ධාරාලාභ, වෝල්ටීයතාලාභ, ක්ෂමතාලාභ ඉහළ වුණාට ප්‍රදානය වර්ධනය වෙලා ප්‍රතිදානයට ගොස් තිබුණාට ඒ දෙන අතර අංශක 180ක කලා වෙනසක් තිබෙනවා. ඒක තමයි ඊටාම් පැහැදිලිව ප්‍රධාන තරංගය සහ ප්‍රතිදාන තරංගයේ එකම ප්‍රස්ථාරයක් මත ඇද්දාම මේ පැහැදිලිව ඔබට පෙන්වන්න කරලා තියෙනවා. මෙහිදී ප්‍රධාන සංඥාව ඍණ අර්ධය පාදම වෙතට ලබා දුන් විට B සංධිය පසුනැඹුරු වන නිසා IB ධාරාවක් ගලා නොයන නිසා සංග්‍රාහක විමෝචකයේ වෝල්ටීයතාවය VC සැපයුම් වෝල්ටීයතාවයේ අගයක් ගන්න ලැබේ. දැන් මෙහිදී ඒ වගේම දැන් මෙන්න මේ අතරට අපි ලබා දෙනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් මෙයාට සම්පාදනය කරනකොට මෙයාට ලබා දෙන විට ඒ අණුවත් මෙයාගේ පෙරනැඹුරු වීම පසුනැඹුරු වීම බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා කෙසේ හෝ මේ වෝල්ටීයතාවන්ගේ එකතුවෙන් B සංධිය පෙරනැඹුරු වීම සිදු විය යුතුමයි. එය තමයි මෙහිදී පැහැදිලිව කියන්නේ. ප්‍රධාන සංඥාවේ ඍණ අර්ධය පාදම වෙතට ලබා දුන් විට B සංධිය පසුනැඹුරු වන නිසා පාදම I ධාරාවක් ගලා නොයන නිසා සංග්‍රාහක විමෝචක වෝල්ටීයතා VC සැපයුම් වෝල්ටීයතාවක් ගන්න ලැබේ. VC සැපයුම් වෝල්ටීයතාවක් ගන්නවා. දැන් මේ VC තියෙනවනේ.
VCE අතර තියෙන වෝල්ටීයතාවය VCC ගේ සිට ක්‍රමයෙන් අඩු වෙලා 0.2 දක්වා යන්න ඕනේ. VCE වෝල්ටීයතාවය. මේ VCE වෝල්ටීයතාවය. එතකොට තමයි රේඛීය කලාපය ඉඳන් සංතෘප්ත කලාපය දක්වා යන්නේ. ධාරාවක් නොගලන අවස්ථාවේදී මේ ක්‍රියාත්මක නොවන අවස්ථාවේදී මේ සම්පූර්ණ වෝල්ටීයතාවයට අපි කියනවා VCC. එය සමාන වෙනවා මෙන්න මේ VCE ට සමාන වෙනවා. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඊළඟට දුවේ පුතේ අපි මෙහෙම සාකච්ඡා කරනවා. එවිට ප්‍රතිදානීය ඉහත රූපී ආකාරයේ තරංගයේ හැඩයක් දැකිය හැකි වේ. තරංගයේ ධන ඍණ අර්ධ වක්‍ර දෙකම ලබා ගැනීමට නම් පාදම BE සංදිය පෙරනැඹුරු වීමට අවශ්‍ය කුඩා වෝල්ටීයතාවක් පවත්වා ගත යුතුයි. ඒ නිසා ධන ඍණ අර්ධ දෙකම අපිට ලබා ගන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? මේට කලින් සරල ධාරා වෝල්ටීයතාවක් ලබා දීලා B සංදිය පෙරනැඹුරු කරලා BC සංදිය පසුනැඹුරු කරන්න ඕන. ඒ නිසා මේ පෙරනැඹුරු වෝල්ටීයතාවය පසුනැඹුරු වෝල්ටීයතාවය නිවැරදි තත්ත්වයෙන් තියාගත්තොත් ධන ඍණ අර්ධ දෙකම අපිට වර්ධනය කරලා ලබා ගැනීම හැකියාව තියෙනවා. B සංදිය පෙරනැඹුරු කර ගැනීම සඳහා පාදම නැඹුරු කිරීම වර්ධකයක් ලෙස නැඹුරු කිරීම ලෙස හැඳින්වේ. මේ සඳහා ස්ථීර ප්‍රතිරෝධක යොදා ගනිමින් ට්‍රාන්සිස්ටරය නැඹුරු කළ යුතුයි. අන්න දැන් වර්ධනය සඳහා B සංදිය පෙරනැඹුරු කරනවා කියන අදහසින් අපි මේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කරනවා කියලා කියනවා. නැඹුරු කරනවා. වර්ධනය සඳහා නැඹුරු කරනවා. මේ සඳහා ප්‍රතිරෝධ භාවිතා කරනවා. මේ ප්‍රතිරෝධ වර්ග තුනක් භාවිතා කරනවා. එකක් සංග්‍රාහකයට සම්බන්ධ ප්‍රතිරෝධය සංග්‍රාහක ප්‍රතිරෝධය. පාදමට සම්බන්ධ ප්‍රතිරෝධය පාදම් ප්‍රතිරෝධය. විමෝචකයට සම්බන්ධ ප්‍රතිරෝධය විමෝචක ප්‍රතිරෝධය. සමහර අවස්ථාවලදී විභව බෙදුම් අවස්ථාවලදී පාදමට ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කරමින් විභව ભેදනයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සම්බන්ධන ස්ථාන යනුව මේ ප්‍රතිරෝධ වලට නම් ලැබී තියෙනවා පාදම් ප්‍රතිරෝධය, විමෝචක ප්‍රතිරෝධය, සංග්‍රාහක ප්‍රතිරෝධය වශයෙන්. ට්‍රාන්සිස්ටර් වල සංකේත යොදා ඉහත සඳහන් PNP NPN ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වය ලබා ගැනීමට B1 සහ B2 සැපයුම් දෙකක් යොදා ඇති ආකාරය පහත රූපයෙන් විස්තර වේ. දැන් බලන්න මේ රූප සටහනට අනුව අපි කලින් සඳහන් කරපු ආකාරය. පොදු පාදම් වින්‍යාසය. පාදම පොදුයි දෙකට. පොදු පාදම් වින්‍යාසයේදී වෝල්ටීයතා ප්‍රභව දෙකක් B1 B2 ලබාගෙන PNP NPN ට්‍රාන්සිස්ටර් දෙකක් නැඹුරු කරලා. මෙහිදී BE සංදිය පෙරනැඹුරු වෙනවා. BE සංදිය පෙරනැඹුරු වෙනවා. BC සංදිය පසුනැඹුරු වෙනවා. මෙයාගේ BE සංදිය පෙරනැඹුරු වෙනවා. BC සංදිය පසුනැඹුරු වෙනවා. මේ අවස්ථාව ගැන අපි දැන් මේ වෙනකොට කතා කරලා ඉවරයි. මෙයාගේ ඉන්පුට් එක මොකද්ද? අවුට්පුට් එක මොකද්ද? අපිට මෙයාගේ තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි මෙහිදී අපි PNP ට්‍රාන්සිස්ටර් ගැන කතා කරන්නේ නැහැ කියලා කිව්වනේ. අපි කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර් ගැන. NPN ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම මෙහිදී C අතර ඉහළ වෝල්ටීයතාවක් ලබා ගැනීම සහ B සංදිය පෙරනැඹුරු කිරීමටත් B1 සැපයුම ලබාගෙන ඇත. B1 සැපයුම. B1 සැපයුමෙන් කරන්නේ මොකද්ද? B සංදිය පෙරනැඹුරු කිරීම. B1 ගෙන් කරන්නේ මොකද්ද? BE සංදිය පෙරනැඹුරු කිරීම. B1 ගෙන් BE සංදිය පෙරනැඹුරු කරනවා. B1 ගෙන් BE සංදිය පෙරනැඹුරු කරනවා. ඉතාලම පැහැදිලි. ඒ වගේම වැඩි ධාරාවක් ලබා ගැනීමට B1 අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතා විභව බැස්ම වැඩි වේ. ඒ වගේම එබැවින් නැඹුරු කිරීම වලට බාධා පැමිණෙන නිසා CE අතර වෝල්ටීයතාව ලබාගත හැකි B3 සැපයුමක් ලබා දීමෙන් B1 ස්වාධීන කළ හැක. පහත රූපෙන් එසේ යෙදූ පරිපතයක් දැක්වේ. දැන් මෙන්න මේ පරිපතයට එන්න. ඔන්න පරිපතයේදී දැන් මොකක්ද කරන්නේ? පොදු විමෝචක වින්‍යාසයක් භාවිතා කරලා තියෙනවා. පොදු විමෝචක වින්‍යාසයේදී මෙන්න මේ ආකාරයේ B1 සහ B2 වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කරලා තියෙනවා. අපි මේ පිළිබඳව කලින් සාකච්ඡා කරා. මෙහිදීත් මොකද්ද කරන්නේ? BE සංදිය පෙරනැඹුරු කරනවා. BC සංදිය පසුනැඹුරු කරනවා. BE සංදිය පෙරනැඹුරු කරනවා.
BC සංදිය පසුනැඹුරු කරනවා. මේ මොකක්ද? NPN. මේ මොකක්ද? PNP. NPN සහ PNP. ඉහත රූපයේ දැක්වෙන පරිදි පරිපතය නිරීක්ෂණය කළ විට විමෝචකය ඊට සාපේක්ෂව පාදම B කුඩා වෝල්ටීයතාවයක්ද සංග්‍රාහකය C වැඩි වෝල්ටීයතාවක්ද යෙදිය යුතුය. දැන් අපි මෙයාගේ වෝල්ටීයතාව පරීක්ෂා කරනකොට Bට Cට Eට Cට Bට Eට වෝල්ටීයතාවන් වෙනස් වෝල්ටීයතාවන් ලබා දෙන්න ඕන. දැන් මෙයාගේ තියෙන්නේ ඇත්තටම N සහ PN කොටස්නේ. දැන් මේ තියෙන්නේ N කොටසක්. මෙයාට P කොටසක්. මෙයාට N කොටසක්. මේ PNP කොටස් වලට ලබා දෙන ද්‍රව්‍යතාවයේ විශාලත්වය අනුව තමයි මෙයා පෙර නැඹුරු වෙනවාද මෙයා පසු නැඹුරු වෙනවාද කියලා තීරණය වන්නේ. එනම් ඊට සාපේක්ෂව B අවශ්‍ය වන්නේ ඉතා කුඩා වෝල්ටීයතාවක් 0.7ක් පමණි. ඊට සාපේක්ෂව Bට ඒ කියලා කියන මේ BE විභව අන්තරය ගැන කියන්නේ. BE විභව අන්තරය කොච්චරක් පවත්වා ගන්න ඕනද? 0.7ක් V. ආසන්න වශයෙන් කොච්චරද? 0.7ක් V. සිලිකන් වලින් හදලා තියෙනවා. NPN ට්‍රාන්සිස්ටරේ සිලිකන් වලින් හදලා තියෙනවා. මේ NPN ට්‍රාන්සිස්ටරේ ජර්මේනියම් වලින් හදලා තියෙනවා නම් 0.2ක් 0.3ක් වගේ වෝල්ටීයතාවක් පවත්වා ගැනීම අනිවාර්ය වෙනවා. එබැවින් ප්‍රතිරෝධකයක් භාවිතා කර සංග්‍රාහකයට සම්බන්ධ වී ඇති B3 ඉහළ වෝල්ටීයතාවක් පාදමට අවශ්‍ය වෝල්ටීයතාවක් ලබාගත හැක. එහෙත් ප්‍රායෝගික පරිපථ සඳහා මෙලෙස සැපයුම් දෙකක් භාවිතා නොකරන අතර එහිදී එක විදුලි සැපයුමක් පමණක් භාවිතා කරයි. ඔන්න දැන් දරුවෝ අපි කියපු කාරණාවට එනවා. මෙලෙස B සංදිය BC සංදිය පෙර නැඹුරු කිරීම පසු නැඹුරු කිරීමට වෝල්ටීයතා ප්‍රභව දෙකක් භාවිතා කිරීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා තනි වෝල්ටීයතා ප්‍රභවයක් පමණක් භාවිතා කරමින් මේ කාර්යය පහසුවෙන් කර ගැනීම ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකයි. දැන් මේ රූප සටහන දෙස අවධානය යොමු කරාම දොළ පුතාලට පේන්නේ මොකක්ද? තනි වෝල්ටීයතා ප්‍රභවයකින් මෙන්න මේ කාර්යය කරලා. ඒ වගේම තනි වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කරද්දී ප්‍රතිරෝධත් මේ හා සමග සම්බන්ධ කරන්න ඕනේ. එයට හේතුව වන්නේ ප්‍රතිරෝධ හරහා විභව බැස්ම ක්‍රියාත්මක වෙලා BCE සංදිවලට නිවැරදි විභවය ලබා ගැනීම සඳහා ප්‍රතිරෝධත් මේ හා සමග සම්බන්ධ වීම අනිවාර්යයි. ප්‍රතිරෝධ සම්බන්ධ වුණේ නැත්නම් අපිට නිවැරදි ආකාරයෙන් BCE ගේ විභවය පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. විභවය කියලා කියන්නේ එක් ලක්ෂයක ඉලෙක්ට්‍රෝන පීඩනය. වෝල්ටීයතාව එක් ලක්ෂයක විභවය. ඒතර එක් ලක්ෂයක විභවය නිවැරදිව පවත්වා ගත්තාම BE අතර විභව අන්තරය විභව බැස්ම නිවැරදි ආකාරයෙන් පවත්වා ගනිමින් පෙර නැඹුරු වීම පසු නැඹුරු වීම සිදු කළ හැකියි. මෙහිදී කියනවා මේ ආකාරයට බලන්න. දැන් ඔන්න තනි වෝල්ටීයතා ප්‍රභවයක් පමණක් භාවිතා කරන්න කියලා කියනවා. එහිදී මේ විදිහට එක් සැපයුමකින් එම අවශ්‍යතා දෙකම ඉටු කර ගැනීමට පරිපතේ සුළු වෙනසක් සිදු කළ හැකිය. මේ සඳහා පාදම අග්‍රයට නැඹුරු වෝල්ටීයතාවක් සැපීම සඳහා සැපයුම හා පාදම අග්‍රයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීමෙන් අන්න ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. පාදම අග්‍රයට ප්‍රතිරෝධයක් යොදනවා. සම්බන්ධ කිරීමෙන් ප්‍රතිරෝධකය හරහා විභව බැස්මක් ඇති වී BE සංදිය පෙර නැඹුරු වීම සඳහා අවශ්‍ය වෝල්ටීයතාව පමණක් BE සංදියට සැපයයි. අන්න ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා පාදම අග්‍රයට. පාදම හරහා මේ ප්‍රතිරෝධය හරහා විභව බැස්මක් ඇති වෙලා B සංදිය හරහා නිවැරදිව විභව බැස්ම ඇති වෙනවා කියලා කියනවා. මේ ප්‍රතිරෝධය B1 කෝෂයෙන් ලැබුණු විභවය ලබා ගැනීමට හැකි අගයකින් යුක්ත විය යුතුය. දැන් බලන්න මේ කියන කාරණාව දැන් කලින් කරේ මොකක්ද? මේක දුන්නේ B1 ගෙන්නේ. B1 එකෙන් තමයි දුන්නේ. නමුත් B1 ගෙන් දෙන Bට සහ Eට ලැබෙන විභවය සහ විභව අන්තරය නිවැරදි ආකාරයෙන් මේ තනි කෝෂයෙන්ුත් ලැබෙන්න ඕනේ. මේ තනි කෝෂයෙන්ුත් ලැබෙන්න ඕනේ. ඒ තනි කෝෂය ගත්තත් මෙන්න මේ BE සංදිය පෙර නැඹුරු වෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙන්න මේ ප්‍රතිරෝධයක් මේ ආකාරයෙන් සම්බන්ධ කරන්නේ.
ඒ වගේ මේ ප්‍රතිරෝධයත් මේ ආකාරයෙන් සම්බන්ධ කරන්නේ BC අතරත් නිවැරදි විභව අන්තරය පවත්වා ගැනීම සඳහා. හොඳට තේරුම් ගන්න. B1 කෝෂය ඉවත් කර එම අවස්ථාව සපුරාලන අයුරින් ප්‍රතිරෝධකයක් යොදා ඇති ආකාරය පහත රූප සටහනේ දැක්වේ. මේ තියෙන්නේ PNP. මේ තියෙන්නේ මොනවද පුතේ? PNP. PNP මේ තියෙන්නේ NPN. ඒ නිසා මෙන්න මේ රූප සටහන ඊටාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. ධන ඍණ සහිතව RC ප්‍රතිරෝධයක් එක්ක C ට සම්බන්ධ වෙනවා. RB ප්‍රතිරෝධයක් එක්ක B ට සම්බන්ධ වෙනවා. E නැවතත් ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. පැහැදිලි ඇති. ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතයේදී නැඹුරු කළ හැකි ආකාර කිහිපයකි. මේ කොටසේදී එවැනි නැඹුරු කිරීමේ ක්‍රම 4ක් පිළිබඳව සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරයි. දැන් අර ආකාරයට ප්‍රතිරෝධ සම්බන්ධ කරමින් තනි වෝල්ටේජතා ප්‍රභවයක් සම්බන්ධ කරමින් වර්ධකයක් ලෙස නැඹුරු කරන ආකාර 4ක් ගැන කතා කරනවා. මේ 4 පිළිබඳව තමයි දැන් අපි මේ පරිච්ඡේදය ඉදිරියට රැගෙන යන්නේ. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමේදී ට්‍රාන්සිස්ටරයක ගති ලක්ෂණ ධාරා සහ විභවයන් අතර සම්බන්ධතාවයන් තිබිය යුතු අනිවාර්ය අවශ්‍යතා ඉහතේදී සලකන ලදී. දැන් අපි මේ වගේ මේ නැඹුරු කිරීමේ ක්‍රම 4 ගැන සාකච්ඡා කිරීමේදී මේ නැඹුරු කිරීමේ ක්‍රම 4 තිබෙන විභවයන් විභව බැස්මන් ප්‍රතිරෝධ සම්බන්ධ වන ආකාරයන් ඒවා අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳවත් නිවැරදිව මතක තබා ගන්න ඕනේ. එයට හේතු වන්නේ මේ නැඹුරු කිරීමේ ක්‍රම 4න් තමයි අපිට ගණන් සුළු කිරීම කරන්න එන්නේ. ඒ සුළු කරන අවස්ථාවේදී සමීකරණයන් නිවැරදිව යොදා ගැනීම, නිවැරදිව භාවිතා කිරීම ඊටාම වැදගත් වෙනවා නිවැරදි පිළිතුරු ලබා ගැනීම සඳහා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ නැඹුරු කිරීමේ ක්‍රම 4 එකක් අපි කියනවා ස්ථීර නැඹුරුව. ස්වයං නැඹුරුව, විභව බෙදුන් නැඹුරුව, විමෝචක නැඹුරුව. මොනවද පුතේ නැඹුරු කිරීම ක්‍රම 4? ස්ථීර නැඹුරුව, ස්වයං නැඹුරුව, විභව බෙදුන් නැඹුරුව සහ විමෝචක නැඹුරුව විදිහට නැඹුරු කිරීමේ ක්‍රම 4ක් ගැන සාකච්ඡා කරනවා. එහිදී අපි පළමුව එමු ස්ථීර නැඹුරුව ෆික්ස් බයසින්. ස්ථීර නැඹුරුව ෆික්ස් බයසින් කියන ක්‍රමවේදයට. ට්‍රාන්සිස්ටරයක පාදම වෙතට සපයන වෝල්ටීයතාවය. ට්‍රාන්සිස්ටරයක පාදම වෙතට සපයන වෝල්ටීයතාවය හෝ ධාරාව වර්ධනය කර ගැනීම සඳහා ට්‍රාන්සිස්ටරයේ සංදි නැඹුරු කළ යුතුය. ට්‍රාන්සිස්ටරයේ සංදි මොනා කළ යුතුද? නැඹුරු කළ යුතුය. එනම් කුඩා වෝල්ටීයතා වෙනසක් හෝ ධාරාවක් විශාල වෝල්ටීයතා වෙනසක් ධාරාවක් බවට පත් කර ගැනීම සඳහාය. දැන් මෙහිදී අපි සාකච්ඡා කරන ආකාරයට මෙන්න මේ රූප සටහනේ තියෙන ස්ථීර නැඹුරු කිරීමේ ක්‍රමවේදයක්. දැන් මේ ස්ථීර නැඹුරු කිරීමේ ක්‍රමවේදයේදී RB ප්‍රතිරෝධයක් RC ප්‍රතිරෝධයක් යොදාගෙන තිබෙනවා. ඔබට පැහැදිලිව පේනවද? ඔව්. පාදම් ප්‍රතිරෝධය සංග්‍රාහක ප්‍රතිරෝධයක් යොදාගෙන තිබෙනවා. යොදාගෙන BCE අග්‍රවල වෝල්ටීයතාව නිවැරදි ආකාරයෙන් සකස් කරගන්නවා. BE සංදිය පෙර නැඹුරු වෙන්නත් BC සංදිය පසු නැඹුරු වෙන්නත්. දැන් මෙහිදී මේ භාවිතා කර තිබෙන RB ප්‍රතිරෝධයට අපි කියනවා පාදම් ප්‍රතිරෝධය. මොකද්ද මේකට කියන්නේ පුතේ දුවේ? පාදම් ප්‍රතිරෝධය. RC සංග්‍රාහක ප්‍රතිරෝධය. ඒ වගේම IC සංග්‍රාහක ධාරාව, IB පාදම් ධාරාව, IE මේකට අපි කියනවා විමෝචක ධාරාව. මේ ආකාරයට ධාරා වර්ග 3යි ප්‍රතිරෝධ වර්ග 2යි. මේ ක්‍රමවේදය ගැන අපි සාකච්ඡා කරද්දී මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා.
නැඹුරු කිරීම මගින් පාදම විමෝචකය අතර යොදනු ලබන කුඩා වෝල්ටීයතාවය නිසා කුඩා පාදම් ධාරාවක් ගලා යයි. IB කුඩා පාදම් ධාරාවක් ගලා යනවා B සංදිය පෙර නැඹුරු වීම නිසා. මේ පාදම් ධාරාවට අනුරූපීව සංග්‍රාහක විමෝචකය හරහා විශාල ධාරාවක් ගලා යයි. ඒ කියලා කියන්නේ IB ධාරාවක් දුන්නාම ඊට සමානුපාතිකව IC ධාරාවත් ක්‍රමානුකූලව වැඩි වෙනවා. මොන කලාපයේද? රේඛීය කලාපයේ. ඔබට මතක ඇති IB සහ IC අතර ප්‍රස්ථාරය. මෙන්න මේ කලාපයේ තමයි පවත්වන්න ඕනේ. වර්ධනය සඳහා රේඛීය කලාපය. මෙසේ විශාල ධාරාවක් ට්‍රාන්සිස්ටරය තුළින් ගලා යාමේදී ට්‍රාන්සිස්ටරය විනාශ නොවීම ධාරා පාලනය සඳහා මෙන්ම වෙනස් වන වෝල්ටීයතාවන් රඳවා තබා ගැනීම සඳහාද ප්‍රතිරෝධකයක් සංග්‍රාහකයට යොදනු ලබයි. අන්න සංග්‍රාහක ප්‍රතිරෝධයක් ඇයි දාන්නේ? මේ සංග්‍රාහක ප්‍රතිරෝධයක් දැමීමේ ප්‍රධාන අරමුණ IC ධාරාව වැඩි වෙලා ට්‍රාන්සිස්ටරය විනාශ වී යාම වළක්වලා ඒ ධාරාව පාලනය කර ගැනීමට සහ නිවැරදි වෝල්ටීයතාව නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා අන්න සංග්‍රාහක ප්‍රතිරෝධයක් මේ ආකාරයෙන් යොදනවා. ඒ රූප සටහන තමයි මේ ඔබට පෙන්නලා තියෙන්නේ. දැන් මේ රූප සටහනට අනුව අපිට අවස්ථා සම්බන්ධ කිහිපයක් ඊටාම පැහැදිලිව නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒවා තමයි ඊටාම වැදගත් වන්නේ. දැන් බලන්න මෙන්න මේ වෝල්ටීයතාවයට මම කියනවා VCC කියලා. මේ වෝල්ටීයතාවට කියනවා මොකද්ද? VCC කියලා. සැපයුම් වෝල්ටීයතාවය. මේ සැපයුම් වෝල්ටීයතාවය හරහා ගමන් කරන ධාරාව කැපිටල් I නම් I ගෙන් බෙදී යනවා මේ පැත්තට ධාරාවක්. ඒකට අපි කියනවා IB. IB ධාරාවක් සහ මේ පැත්තට IC ධාරාවක් බෙදී යනවා. එනිසා මෙවැනි ස්ථීර නැඹුරු කිරීමකදී පළමු අවස්ථා සම්බන්ධය ලෙස අපිට පැහැදිලිව ලියන්න පුළුවන් IC ධන IB සමානයි කාටද? කැපිටල් I. කැපිටල් I කියන්නේ මොකක්ද? මේක සමාන කරන්න පුළුවන් IE ට. ඔන්න පළවෙනි සම්බන්ධතාවය. මේ I කියන්නේ ඇත්තටම IE මේ IE ඇතුළු වෙනවා IE පිට වෙනවා. දැන් මේ ධාරාව ගමන් කරනවා ප්‍රධාන මාර්ග දෙකක. මෙතන VCC ගෙන් පටන් ගන්න ධාරාව RC හරහා මෙතනින් බිම් ගැන්වෙනවා. ඒ නිසා මට ඊළඟ සම්බන්ධතාවය ලියන්න පුළුවන් මේ ආකාරයට මේ VCC වෝල්ටීයතාව සමාන වෙනවා ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ICRC ධන මෙන්න මෙයා හරහා විභව බැස්ම VCE ලෙස දෙවන සම්බන්ධතාවය. හොඳට මතක තියාගන්න. ICRC ප්‍රතිරෝධය හරහා විභව බැස්ම ධන VCE. ඒ වගේම VCC අපිට ලියන්න පුළුවන් IBRB ධන VBE ලෙස තුන්වන සම්බන්ධතාවය. IBRB VBE VCC සමානයි IBRB ධන VBE ලෙස. ඔන තුන්වන සම්බන්ධතාවය. ඒ වගේ මෙයා පොදු විමෝචක වින්‍යාසයේ තිබෙන නිසා බීටා සමානයි IC බෙදීම IB ලෙස හතරවන සමීකරණය භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ සමීකරණ හතරෙන් තමයි මෙවැනි ගැටලුවකදී අපි නිවැරදි ආකාරයෙන් ගණන් හැදීම සිදු කරන්නේ. මේ ගැටලුවක් නිවැරදි ආකාරයෙන් ගණන් හැදීම සිදු කරන්නේ මෙන්න මේ ආකාරයට. ඒ වගේම අපි තවත් ඉස්සරහට යමු. නියත බල සැපයීමක් සහ ස්ථීර ප්‍රතිරෝධ මාර්ගයක් යොදා ගන්නා බැවින් මෙයාට කියනවා
නියත බල සැපයීමක් සහ ස්ථීර ප්‍රතිරෝධ මාර්ගයක් යොදා ගන්නා බැවින් මෙම ක්‍රමය ස්ථීර නැඹුරු කිරීමේ ක්‍රමය ලෙස හඳුන්වයි. මේ ක්‍රමයට කියන නම මොකද පුතේ? ස්ථීර නැඹුරු කිරීමේ ක්‍රමය. ට්‍රාන්සිස්ටරයේ උෂ්ණත්වය ඉහළ යන විට සංදියේ ප්‍රතිරෝධය අඩු වේ. ට්‍රාන්සිස්ටරයේ උෂ්ණත්වය ඉහළ යන විට සංදියේ ප්‍රතිරෝධයක් මේ අවස්ථාවේ අඩු වෙනවා. ඒ වගේම මෙන්න මේ ක්‍රමය අස්ථායි ක්‍රමවේදයක්. දැන් අපි කිව්වා IC වැඩිවීම පාලනය කරන්න සංග්‍රාහක ප්‍රතිරෝධයක් යොදා ගන්නවා කියලා. නමුත් මේ ක්‍රමයෙන් නිසි ආකාරයෙන් උෂ්ණත්වය පාලනය කරගන්න බැරි නිසා මේ ක්‍රමය අස්ථායි ක්‍රමයක් ලෙස සැලකනවා. මෙන්න මෙහෙමයි කියන්නේ. සංග්‍රාහක ධාරාව IC වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටරයට හානිකර තත්ත්වයක් ඇති විය හැකියි. එම තත්ත්වය තාපන අස්ථායිතාව තර්මල් රණවේ ලෙස හඳුන්වනු ලබයි. IC ධාරාව වැඩි වෙනවා. ඒ වැඩිවීම පාලනය කරගන්න මේ ස්ථිර නැඹුරු කිරීමේ ක්‍රමයේදී ක්‍රමවේදයක් නෑ. RC දැම්මයි කියලා එක නවත්තන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදය තාපන අස්ථායි ක්‍රමවේදයක් ලෙස විශේෂයෙන් හඳුන්වනු ලබනවා. එබැවින් නැඹුරු කිරීමේ ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. එහෙත් කුඩා ධාරාවන් ලබා ගන්නා පරිපත් සඳහා මේ ක්‍රමය වැදගත් වෙනවා. එහෙමයි කියලා අපි මේක භාවිතා නොකර ඉන්නේ නැහැ. මේ ස්ථිර නැඹුරු කිරීමේ ක්‍රමවේදය කුඩා ධාරාවන් ලබා ගන්නා පරිපත් සඳහා විශේෂයෙන් භාවිතා කරනවා. දැන් ඔබට මේ අවස්ථාවේදී අර ලබාගත් සැපයුම් විභවය පේන්නේ නැහැ. නමුත් ඔබට පෙන්ලා තියෙනවා මෙන්න මෙතනින් ධන ලකුණක්. මේ ධන ලකුණෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ වෝල්ටීයතා ප්‍රභවයක් සම්බන්ධ වෙලා තිබෙන කියන කාරණා. ධන භූගත වෙලා. ඒ නිසා අප කලින් භාවිතා කරපු සමීකරණ ඒ ආකාරයෙන්ම යොදා ගන්න පුළුවන්. මෙයා VCC නම් VCC සමානයි ICRC ධන VCE ලෙසත් VCC සමානයි IBRB ධන VBE ලෙසත් අපිට මේ සමීකරණ ස්ථීර නැඹුරු කිරීම ක්‍රමයට භාවිතා කරන්න පුළුවන්. සමහර ගණන්වලදී VCC වෝල්ටීයතා ප්‍රභවය දෙන්නේ නැතුව මෙයාගේ ධන ලකුණක් දීලා බොහෝ අවස්ථාවල ධන 5ක් වී මේ ආකාරයෙන් ධන 9ක් වී කියලා දෙනවා. ඒ තියෙන්නේ මේ VCC ගේ ධන. එවැනි අවස්ථාවක මේ ස්ථානය භූගත කරලා තියෙනවා. ධන විභවයට සාපේක්ෂව මෙයා බිඳුවයි කියන අදහස. මෙයා ධන 9ක් වී නම් මෙයා බිඳුවක් වෙනවා. ඒ නිසා තමයි මේක බිඳුවක් කියලා පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රමවේද රූප සටහන් ඔබට ගණන්වලදී විශේෂ වශයෙන් භාවිතා වෙනවා. ඒ තේරුම් අරන් තියාගන්න අපි සමාලෝචන ප්‍රශ්නවලදී ගණන් හදනවා. අපි තවත් ඉස්සරහට යමු. ඉහත පරිපත් සඳහා බේත් සර්කිට් කර්චොප් වෝල්ටීයතා නියමය. දැන් අපි කලින් දැම්මේ මොන නියමද පුතේ? කර්චොප් වෝල්ටීයතා නියම. කර්චොප් VCC ඍණ බිඳුව සමානයි. මේ අවස්ථාව ගමු. මෙයා VCC බිඳුව සමානයි IBRB ධන VBE. IBRB ධන VBE. හරිනේ? මෙයා බිඳුවයිනේ. IBRB තනි කරගන්නවා. සමානයි VCC ගෙන් අඩු කරනවා VBE. එම නිසා IB ධාරාව අපිට හොයන්න පුළුවන් ඕනනම් VCC ඍණ VBE බෙදීම RB ගෙන් බෙදුවාම ඔන්න අපිට අවශ්‍ය නම් IB ධාරාව හොයා ගන්න පුළුවන්. මේවට අවශ්‍ය ගියන් ආදේශ කරන්න පුළුවන්. VB සක්‍රිය ප්‍රදේශයේ තැබුවොත් සිලිකන් වල නම් ආසන්න වශයෙන් 0.7ක් ඕනනම් අපිට 0.6ක් මෙවැනි අගයන් ගන්න පුළුවන්. ජර්මේනියම් වල නම් 0.2ක් 0.3ක් වී කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. සැපීම් වෝල්ටීයතාව සමග සැසඳූ විට VBVC සැපීම් වෝල්ටීයතාව සමග සැපයූ විට VCC අගය VBට වඩා අතිශයින් විශාලයි. මේ 0.7ක් වී වෙන විට මෙයා වෝල්ටීයතා 9ක් වී විතර
විශාල අගයක්. 15ක් වගේ විශාල අගයක්. ඒ තේරුම් ගන්න තියාගන්න. VB අනිවාර්යෙන් කුඩායි VCCට වඩා. ඒ වගේම RB ප්‍රතිරෝධයත් විශාල වෙනවා කාට වඩාද? RCට වඩා. මේකට හේතුව IB කුඩා ධාරාවක් ට්‍රාන්සිස්ටරය හරහා ඇතුළු කිරීම සඳහා IB ධාරාව කුඩා කර ගැනීමට RB විශාල ප්‍රතිරෝධකයක් භාවිතා කරනවා. දැන් අර සමීකරණය VB අගේ ආදේශ කරලා ගන්න පුළුවන් මේ VCC නියතයයි RB ද නියතයක් වෙනවා. එම නිසා IB ආසන්නව නියතකයක් ගන්නවා. එබැවින් ස්ථීර නැඹුරුවක් ලෙස දැක්විය හැකිය. මේ IB ධාරාව නියත වන නිසා ස්ථීර නැඹුරු කිරීමේ ක්‍රමය ලෙස මෙය ලබා ගන්න පුළුවන්. මෙවැනි සමාන ගණන් සමාලෝචන ප්‍රශ්නවලදී හදනවා. එතකොට ඔබට මේ ගණිත ක්‍රමය පිළිබඳව ලොකු වැටහීමක් ලැබේවි. සිලිකන් ට්‍රාන්සිස්ටරයක් සඳහා IB ධාරාව විචල්්‍ය විය හැකි පරතරය මයික්‍රෝ ඇම්පියර් අගයකට සීමා වේ. එම නිසා VCC වෝල්ට් වලින් ඇතොත් RB කිලෝ ඕම් වැනි විශාල අගයක් ගන්න ඕනේ. බොහෝ වෙලාවට VCC අගය 9ක් 10ක් වෝල්ට් වන විට RB කිලෝ ඕම් 100ක් 150ක් වගේ අගයක් තමයි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ. මෙම නැඹුරුවේදී ට්‍රාන්සිස්ටරයේ උෂ්ණත්වය වැඩිවීමක් සිදු වූ විට CB කාන්දු ධාරාව ඉහළ අගයක් ගනී. එවිට ක්‍රියාකාරී ලක්ෂ්‍ය අස්ථාවරණ බැවින් සංඥාවට හානි වීමක් පැමිණෙන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා CB කාන්දු ධාරාවක් C හා B හරහා කාන්දු ධාරාවක් ඇති වෙලා මේ සංඥාවලට හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් නිසා මෙය තාපන අස්ථායි ක්‍රමවේදයක් ලෙස මේ සලකනවා. ඒ නිසා කුඩා ධාරා කුඩා සංඥා වර්ධනය කර ගැනීම සඳහා තමයි මේ ක්‍රමය භාවිතා වෙන්නේ කියන කාරණාව හොඳින් මතක තියාගන්න. ඒ වගේම දුවේ පුතේ උෂ්ණත්වය තවදුරටත් වැඩි වීම මෙසේ ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩි වීම ට්‍රාන්සිස්ටරය දැවී යාම වෙන්න පුළුවන්. අපි දන්නවා බහුතර වාහක සාන්ද්‍රණය වැඩිවීම උෂ්ණත්වය වැඩිවීමත් සිදු වෙනවා. ඒ නිසා සංග්‍රාහක ධාරාව වැඩි වෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩිවීමත් සමග නිසා මේ ට්‍රාන්සිස්ටරය දැවී පිලිස්සී යන්න පුළුවන් නිසා IC නිවැරදි ආකාරයෙන් පාලනය කළ යුතුයි. එබැවින් මෙම නැඹුරු කිරීම ඉතා කුඩා සංඥා සඳහා පමණක් යෙදිය හැක. මෙම දුර්වලතාවය මගහරවා ගැනීමට විමෝචකයට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කිරීම කළ හැක. විමෝචකයට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා කරලා IC කන්ට්‍රෝල් කරත් නමුත් එය තරම් සාර්ථක ක්‍රමවේදයක් නොවන බව දුවේ පුතේ මතක තබා ගන්න. මෙහිදී වන ක්‍රියාකාරීත්වය සලකමු. විවෘත පරිපතයේදී සංග්‍රාහක පාදම කාන්දු ධාරාවක් උෂ්ණත්වය නිසා ඇතිවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංග්‍රාහක ධාරාව IC වැඩි වෙනවා. සංග්‍රාහක ධාරාව IC වැඩි වෙනවා. IC වැඩිවීමේදී RE හරහා ගලන ධාරාව IB ධන IC වැඩි වේ. එවිට RE හරහා විභව පාතනයද වැඩි වේ. වෝල්ටේජ් ඩ්‍රොප් එක ඒ ප්‍රතිඵලයක් ලෙස VB අඩු වන නිසා IB අඩු වේ. දැන් අපේ සමීකරණය බලන්න VCC සමානයි IB RB ධන VB. ඒ වගේම VCC සමානයි IC RC ධන VC. IC වැඩි වන විට ඔන්න IC වැඩි වෙනවා. තේරුම් ගන්න හොඳට තරමක් අමාරු අවස්ථාවක් IC වැඩි වෙනවා. RE හරහා ගලන ධාරාව IB ධන IC වැඩි වෙනවා. දැන් මෙතන අපි දන්නවනේ IE සමානයි IB ධන IC. මේ දෙන්න වැඩි වෙනවා. RE හරහා විභව පාතනය RE හරහා විභව පාතනය වැඩි වෙනවා. මෙන්න මෙයා හරහා විභව බැස්ම වැඩි වෙනවා. මෙයා හරහා විභව බැස්ම වැඩි වෙනකොට VB හරහා විභව බැස්ම අඩු වෙනවා. අඩු වන විට ඊට අනුරූපීව IB ධාරාවත් මොනවා වෙනවද? අඩු වෙන්න පටන් ගන්නවා. IB ධාරාවත් අඩු වෙන්න පටන් ගන්නවා.
මෙන්න මේ తত্ত্বය තමයි මෙහිදී ප්‍රශ්නයක් වෙන්නේ. එවිට IB ධාරාව අඩුවීම නැවත IC අඩුවීමට හේතු වෙනවා. IB අඩු වුණ ගමන් IC අඩු වෙනවා. කොහොමද වෙන්නේ? IE සමානයි IC ධන IB. IB අඩු වෙනකොට IC අඩු වෙනවා. දාරිත්‍රකයක් සමාන්තරගතව දායත්තේ සංඥාවක් ලබා දුන් විට ඉහත ක්‍රියාව ඉවත් කිරීම සඳහාය. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී මතක තබා ගන්න දාරිත්‍රක යොදා ගන්නවා. දාරිත්‍රක මෙවැනි අවස්ථාවකදී මෙන්න මේ ආකාරයට දුවේ පුතේ ප්‍රධාන සංඥා ලබා ගැනීම සඳහා දාරිත්‍රකත් ප්‍රතිදාන සංඥා ලබා ගැනීම සඳහා දාරිත්‍රකත් එනවා. මේ දාරිත්‍රක හරහා තමයි මෙන්න මෙයාට ප්‍රධාන සංඥාවත් ලබා දෙන්නේ. ඒ වගේම ප්‍රතිදාන සංඥාවත් එළියට ගන්නෙ මෙන්න මේ හරහා දාරිත්‍රක හරහා. මෙන්න මේ කාරණාව වළක්වා ගැනීමට මෙවැනි ස්ථිර නැඹුරු කිරීම ක්‍රමවලදී දාරිත්‍රක ගොඩා ගන්නවා ප්‍රධාන සංඥා විකෘතිතාවයකින් තොරව ලබා ගැනීම සඳහා කියන කාරණාව මතක තබා ගන්න. ඒ නිසා මේ තාපන අස්ථායි ක්‍රමයක් IB IC නිවැරදිව පාලනය කරන්න හැකියාවක් නැහැ මෙම ක්‍රමයේදී. ඒ නිසා මේ ක්‍රමයට වඩා තවත් වැඩි දියුණු වෙච්ච වෙන ක්‍රමවේද පිළිබඳව අපිට සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා අපි ඊළඟ ක්‍රමවේදය ගැන කතා කරනවා ස්වයං නැඹුරුව එහෙම නැත්නම් සංග්‍රාහක ප්‍රතිපෝෂණ නැඹුරුව self biasing ගැන කතා කරනවා. දැන් අර ක්‍රමයේ ස්ථිර නැඹුරුවේ තිබ්බ දුර්වලතා මඟහරවාගෙන මේ ස්වයං නැඹුරුවේදී එහෙම නැත්නම් සංග්‍රාහක ප්‍රතිපෝෂණ නැඹුරුවේදී මොන වගේ ක්‍රියාදාමයන්ද සිදු කරලා තියෙන්නේ කියන කාරණාව අපි දැන් සලකා බලමු. ස්ථීර නැඹුරු ක්‍රමයේදී දක්නට ලැබුණු දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ස්වයං නැඹුරු ක්‍රමය භාවිතා කළ හැකියි. මේ සඳහා අපිට ස්වයං නැඹුරු කිරීමේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. පහත රූපයේ පරිදි පාදම නැඹුරුව ලබා දෙන RB ප්‍රතිරෝධය RC ප්‍රතිරෝධයට පසු සම්බන්ධ කර පාදම් ධාරාව සැපීම ස්වයං නැඹුරුව හෙවත් සංග්‍රාහක ප්‍රතිපෝෂණ නැඹුරුවේදී විශේෂත්වයයි. අන්න මොකද්ද කරන්නේ? RB ප්‍රතිරෝධය RC ප්‍රතිරෝධයට පස්සේ සම්බන්ධ කරනවා. පොඩි වෙනසක් තියෙනවා. මේ බලන්න. දැන් කලින් සම්බන්ධලා තිබේ මේ කෙලවර මෙතෙන්ටනේ. දැන් මේ කෙලවර මෙතනින් ගලවලා අරගෙන RC ප්‍රතිරෝධයෙන් පස්සේ සම්බන්ධ කරනවා. RC ප්‍රතිරෝධයෙන් පස්සේ සම්බන්ධ කරනවා. දැන් මේ ක්‍රමයේදී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ බලන්න. මොන හොඳින් තේරුම් ගන්න. මෙයාට දාන්න පුළුවන් IE සමානයි IB ධන IC පළමු සමීකරණය. ඒ වගේම මෙන්න මෙයාගේ හරහා ගලන ධාරාව IT කියලා කියනවා අපි. IT total එක සමානයි. ඒ වගේම IB ධන IC ට. ඇත්තටම I total කියන්නේ මොකද්ද? IE ට. ඒ වගේම දුවේ පුතේ පොදු විමෝචක වින්‍යාසය නිසා බීටා සමාන වෙනවා IC බෙදීම IP ට. බීටා සමාන වෙනවා IC බෙදීම IP ට. අපි මෙයා VCC කියලා ගත්තොත් මෙන්න මේ මාර්ගය සලකලා කර්චොප් නියමයෙන් VCC සමානයි ITRC ITRC ධන VCE ලෙස ගන්න පුළුවන් තුන්වන සමීකරණය. ITRC ධන VCE තුන්වන සමීකරණය. මේ පරිපතය සටහන් කරන්න. ඔන්න ඔය පරිපතය ගත්තාම VCC සමානයි ITRC RC ධන IBRB ධන VBE ලෙස හතරවන සමීකරණයත් මෙය පස්වන සමීකරණයත් ලෙස ගන්න පුළුවන්. මෙයා ගණන් හැදීමේදී අපි ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. මෙන්න මේ සමීකරණ පහෙන් මීට අදාළ ගානක් තිබ්බොත් ඒ ගාන
ඔබට සුළු කර ගැනීමේ හැකියාව තිබෙනවා. RCට පහලින් තමයි RB ප්‍රතිරෝධය සම්බන්ධ කරන්නේ. බලමු මෙයාගේ මොකක්ද කියන්නේ, මොකක්ද වෙන්නේ මේ අවස්ථාවේදී. ට්‍රාන්සිස්ටර් සන්ධියේ උෂ්ණත්වය ඉහළ යාමත් සමගම සංග්‍රාහක ධාරාව IC වැඩිවීම සිදුවේ. අන සංග්‍රාහක ධාරාව IC වැඩි වෙනවා. නමුත් මේ ක්‍රමයේදී සංග්‍රාහක ධාරාව වැඩිවීමත් සමග RC ප්‍රතිරෝධය හරහා විභව බැස්ම වැඩි වී. එවිට RB ප්‍රතිරෝධය හරහා විභව බැස්ම අඩුවීම නිසා පාදම් ධාරාව IB අඩු වේ. දැන් මෙන්න මේ සමීකරණයට එන්න. උෂ්ණත්වය ඉහළ යන විට සංග්‍රාහක ධාරාව වැඩි වෙනවා. මේ සංග්‍රාහක ධාරාව වැඩි වෙනවා කියලා කියන්නේ දුවේ පුතේ IT වැඩි වෙනවනේ. මේ විභව බැස්ම මේ IT කියලා කියන්නේ මොකද්ද? IB දන IC. මෙයා ඉහළ යනවා. මෙයා ඉහළ යනකොට මෙයා නියතයි. මෙන්න මෙයා පහළ බස්සන්න ඕනේ. දැන් මේ VCC කියන කෙනා සමාන වන්නේ මෙයාටයි මෙයාගේ එකතුවට. මෙයා වෙනස් වෙනවද? නෑ. මෙයා වෙනස් වෙනවද? නෑ. IT ඉහළ යන විට උෂ්ණත්වය වැඩි වෙනකොට IC ඉහළ යනකොට වැඩි වෙනකොට IB RB ගේ RB නියත හින්දා IB අඩු කරගෙන තමයි V සමාන IR විභව බැස්ම කියන්නේ V සමාන IR IB අඩු වෙනවා. අන්න ඒ නිසා ඔටෝමැටිකලි IB ගෙන් කන්ට්‍රෝල් වෙනවා. IC වැඩි වෙනකොට IB අඩු කරගන්න. IB ගේ කුඩා වැඩිවීමක් හේතුවෙන් IC වැඩි වෙන්නේ. උෂ්ණත්වය නිසා IC වැඩි වෙනකොට IB අඩු කරගන්න පුළුවන් මේ සමීකරණයට අනුව. ඒ නිසා ස්ථීර ප්‍රතිරෝධ ක්‍රමයට වඩා මේ ක්‍රමය තරමක් සාර්ථක ක්‍රමවේදයක් ලෙස අපිට ගන්න පුළුවන්. එම නිසා මේ කියනවා පාදම් ධාරාව අඩුවීම නිසා එයට අනුරූපීව සංග්‍රාහක ධාරාවද අඩු වේ. මේ නිසා ට්‍රාන්සිස්ටරයට හානිකර තත්ත්වයන් ස්වයංව පාලනය කරයි. ඒ නිසා ට්‍රාන්සිස්ටරයට හානිකර තත්ත්වයන් ස්වයංව පාලනය කරනවා. මේ ක්‍රමය මගින් ට්‍රාන්සිස්ටරේ VCE ඒ නිසා මේ ට්‍රාන්සිස්ටරේ VCE කියන අගය නියතව පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමයේදී VCE කියන අගය නියතව පවත්වා ගත හැකි කියලා ප්‍රකාශ කරනවා. VCE අගය මේ ක්‍රමයට අදාළව. දැන් මේ රූප සටහනේ තිබෙන්නේ එවැනි අවස්ථාවක් සඳහා පැහැදිලි උදාහරණයක්. අර වෝල්ටීයතා ප්‍රභවය වෙනුවට ධන අගයක් ලබා දීලා තියෙනවා VCC. මෙන්න මේ හරහා IC ධාරාව IT ධාරාව I total එක එනවා. මේ හරහා IC වෙනවා. මේ හරහා IB ධාරාව. මේ හරහා VCE. මේ හරහා VBE විභවාන්තරය. ස්වයං නැඹුරුවේදී සංග්‍රාහක ප්‍රතිරෝධය තුළින් ගලන ධාරාවෙන් කොටසක් පාදම ධාරාව ගන්නවා. මේ සංග්‍රාහක ධාරාවෙන් කොටසක් පාදම ධාරාව ලබා ගන්නවා. ඒ නිසා IB පාලනය කරගන්න පුළුවන් කියලා කියන මේ IC ගෙන් පංගුවක් තමයි IB ලෙස ගන්න. මේ සොයන්න නැපුරුවේදී IC ගෙන් තමයි පංගුවක් ගන්න. කලින් සම්බන්ධුනේ මේ කෙලවර මෙතෙන්ටනේ. IC ධාරාවෙන් නෙවෙයි. IC ධාරාවෙන් පංගුවක් තමයි IB ගන්න. වැඩි වෙන ධාරාවෙන් පංගුවක් ඇදලා ගන්න නිසා IB අඩු වෙනවා කියලා අපිට මතක තියාගන්නත් පුළුවන් කෙටියෙන්. එහෙමත් මතක තියාගන්න පුළුවන්. ඊළඟට කියනවා මේ පරිපතේ BC සන්ධියේ උෂ්ණත්වය වැඩිවීම නිසා කාන්දු ධාරාව වැඩි විය හැක. එවිට ප්‍රතිදාන සංඥාවට හානි පැමිණේ. ඒත් IC වැඩි වුණොත් RC හරහා වෝල්ටීයතාව වැඩි වන නිසා VB අඩු වේ. එය RB තුලින් ගලන ධාරාවටද බලපාන බැවින් IB අඩුවයි. IB අඩු කරනවා. උෂ්ණත්වය වැඩි වෙන්න IC ධාරාව වැඩි වෙන අවස්ථාවේදී මේ තිබෙන කර්චොප් නියමය සම්බන්ධතාවයන් ප්‍රතිරෝධ අතර විභව බැස්මත් සම්බන්ධතාවයෙන් නිරන්තරයෙන්ම IB අඩු කිරීමේ ක්‍රමවේදයක් මේ ස්වයං නැඹුරුවේදී පවතින බව දුවේ පුතේ මේ සමීකරණ ආශ්‍රයෙන්
අවබෝධයෙන් යුතුව ඔබට තේරුම් ගත යුතුයි. තරමක අමාරු අවස්ථාවක් මේ ඊට විෂයේ ඉලෙක්ට්‍රොනික්ස් වල තිබෙන ධාරා නියම, කර්චොප් නියම, විභව අන්තර පිළිබඳව හොඳ අවබෝධයක්, මූලික විදුලි තාක්ෂණ වේදයේ ධාරා බෙදියාම් පිළිබඳ හොඳ අවබෝධයක් ඔබ සතුව පැවතිය යුතුයි. මේවා තේරුම් ගන්න. ගැඹුරු තර්ක. IC ස්වයංක්‍රීය වඩුවේ එහෙත් සංඥාව ප්‍රතිදාන කළ විට ධන අර්ධ වක්‍රය පවතන විට IC වැඩි වෙන නිසා ICRC වැඩි වේ. එවිට VCE අඩු වේ. එනම් සංග්‍රාහකයේ පිහිටන්නේ අර්ධ ඍණාර්ධ චක්‍රයක. එවිට IB අඩු වන නිසා IB අගයට සාපේක්ෂව ප්‍රධාන සංඥාව ට්‍රාන්සිස්ටරය තුළට ගමන් කරයි. දැන් මේ අපි හැම අවස්ථාවකදීම ප්‍රධාන සංඥා ට්‍රාන්සිස්ටරය තුළට ගමන් කරලා මේ සංඥාවන් වෙනස් කරනවා කියන කාරණාව කරා. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මේ නැඹුරු කිරීම වලදී ප්‍රධාන සංඥා ට්‍රාන්සිස්ටරය තුළට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා දාරිත්‍රකයන් ප්‍රධානය සහ ප්‍රතිදානය සමග දාරිත්‍රකයන් යෙදීම බහුල වශයෙන් කරනවා. මොකද ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සරල ධාරාවක්. බොහෝ වෙලාවට මේ වර්ධනය සඳහා අපි ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. මේ දෙන එකට එකතු වුනහම මේ ප්‍රධාන සහ ප්‍රතිදාන සංඥා විකෘති වෙන්න පුළුවන්. මේ නිසා මේ වළක්වා ගැනීමට දාරිත්‍රක භාවිතා කරනු ලබනවා. එවිට සංඥාවේ විස්තරය අඩුවන නිසා ප්‍රතිලාභය අඩු වේ. එබැවින් ස්වයං නැඹුරු සහිත වර්ධක වඩාත් යෝග්‍ය වන්නේ ඊතා කුඩා සංඥා මට්ටමේ වර්ධනය කිරීම සඳහායි. නමුත් මේ ක්‍රම දෙකම මේ නැඹුරු කිරීමේ ක්‍රම දෙකම මතක තබා ගන්න කුඩා සංඥා වර්ධනය කර ගැනීම සඳහා පමණක් භාවිතා වනවා. මෙම නැඹුරුවේදී ප්‍රධාන ප්‍රතිරෝධය ඉහළ අගයක් ගන්නා නිසා වඩාත් යෝග්‍ය වන්නේ පෙර වර්ධක සඳහාය. එමෙන්ම මෙම නැඹුරු කිරීමේ ක්‍රම ස්විච්යක් ලෙස යොදාගත නොහැකිය. මේ නැඹුරු කිරීමේ ක්‍රම ස්විචීකරණය සඳහා භාවිතා කරන්න බෑ. සංඥා වර්ධනය සඳහා තමයි බොහෝ අවස්ථාවලදී දුවේ පුතේ මේ භාවිතා කරන්න මතක තියාගන්න. මේ නැඹුරු කිරීමේ ක්‍රම අනිවාර්යෙන් සංඥා වර්ධනය කිරීම සඳහා භාවිතා වන බව හොඳින් තේරුම් ගන්න. ඊළඟට අපි වුණ තවත් නැඹුරු කිරීමේ විශේෂ නැඹුරු කිරීමේ ක්‍රමයකට යනවා. ඒ තමයි විභව බෙදුම් නැඹුරුව. potential dividing biasing. විභව බෙදුම් නැඹුරුව. දැන් මේ විභව බෙදුම් නැඹුරුවේදී RB ප්‍රතිරෝධය වෙනුවට R1 R2 ප්‍රතිරෝධ දෙකකුත් විමෝචකය හරහා තවත් RE ප්‍රතිරෝධයකුත් සම්බන්ධ කර ඇති ආකාරයක් පැහැදිලිව පේන්න තියෙනවා. දෙය පුතේ මෙහිදී කියනවා මෙවැනි පරිපතයක පාදම විමෝචක සංදිය පෙර නැඹුරු කිරීම සඳහා පහත රූපේ පරිදි R1 R2 ප්‍රතිරෝධ ජාලයක් මගින් විභව බෙදනයක් සකසා R2 හරහා විභවය VB හා RE හරහා ලැබීමට සලස්වා ඇත. දැන් මෙහිදී මොකක්ද වෙලා තියෙන්නේ? ඊටම පැහැදිලිව පේනවා ඔබට දුවේ පුතේ. මෙන්න මෙතන විභවාන්තරය සකස් කරන්නේ R1 සහ R2 ප්‍රතිරෝධ දෙකකින්. මේකට අපි කියනවා විභව ભેදනයක්. ඒ කොහොමද මේ විභව ભેදනය ලැබෙන්නේ? දැන් බලන්න මෙන්න මේ අපි කතා කරන VCC විභවාන්තරය තමයි මෙයාට පංගුවක් ලෙස බෙදෙන්නේ. ඒ VCC බෙදනවා R1 හරහා පංගුවක් R2 හරහා පංගුවක්. මෙන්න මෙයා හරහා එන පංගුවට අපි කියනවා VR1. මෙයා හරහා ලැබෙන පංගුවට අපි කියනවා VR2. ඒ නිසා ඔන්න ලස්සන සමීකරණයක් ගොඩනගෙනවා. VCC සමානයි VR1 ධන VR2 පළමු සමීකරණය. මේ ප්‍රතිරෝධවල විශාලත්වය අනුව තමයි මෙන්න මේ ස්ථානයේ විභවය සකස් වෙන්නේ. ඒ අනුව VBE විභවාන්තරය සකස් කරලා දෙනවා. VBE නියත විභවාන්තරයක් සකස් කරන ඒ විභවාන්තරයට අනුරූපීව තමයි දුවේ පුතේ IB ධාරාව ගලා යන්නේ. මෙයාගේ විභවයට අනුරූපීව තමයි IB ධාරාව ගලා යන්නේ. ඒ නිසා මෙම ක්‍රමයේදී IB ධාරාව පාලනය කිරීමක් සිදුවන බව තේරුම් ගන්න. ඒ නිසා සුපුරුදු පරිදි අපිට
බීටා සමානයි IC බෙදීම IBත් IE සමානයි IC ධන IB කියන මේ සමීකරණත් භාවිතා කරන්න පුළුවන්. දැන් පරිපථයේ ගලා යන ධාරාව මෙන්න මේ ධාරාව ගත්තාම I total එක මේ පැත්තට බෙදෙනවා IC මේ පැත්තට බෙදෙනවා I කියලා ගමු. I ධාරාවක් තමයි එන්නේ. ඇයි බෙදලා යනවනේ ලස්සනට. මේ එන I මේ පැත්තට යනවා I dash මේ පැත්තට යනවා IB. ඒ නිසා I සමාන වෙනවා IB ධන I dash කියලා ගන්න පුළුවන් දෙවන සමීකරණය. මෙයාගෙන් මේ පැත්තට බෙදියා. මොන බලන්නකො සම්බන්ධතාවයේ ලස්සනට ගොඩ නැගෙන හැටි. ඒ වගේම මෙන්න මේ පරිපථය සැලකීම අපිට ගන්න පුළුවන් VCC සමානයි ICRC ධන VCE ධන IERE කියලා. සමීකරණ අංක 3 VCC සමානයි ICRC ධන VCE ධන IERE කියලා ගන්න පුළුවන් ඔන්න තවත් සමීකරණයක්. මේ පරිපථය සැලකීම. ඊළඟට දුවේ පුතේ තවත් පරිපථයක් යෙදෙනවා. මෙන්න මෙහෙම එනවා. මේ ආකාරයෙන් එනවා. මෙතනින් එනවා. ඔය පරිපථය ගැන අවධානය යොමු කරාම ඔන්න බලන්න ලස්සනට VCC සමානයි. ඔය VCC වෝල්ටීයතාවය VR1 මෙයා හරහා IR1 IR1 මේ හරහා VBE ධන මේ ධාරාව IE නේ IERE ලෙස ගන්න පුළුවන් හතරවන සමීකරණය. ඒ වගේම පස්වන සමීකරණය. මේ හරහා තියෙන විභවාන්තරය VR2 මේ හරහා තිබෙන විභවාන්තරය VR2 මේ VR2 විභවාන්තරය මෙන්න මෙයා හරහා තියෙන විභවාන්තරය මෙයා හරහා තියෙන විභවාන්තරයට සමානයි. මෙයා මොකක්ද වෙන්නේ? VBE ධන මේ IERE. දැන් මේවා ඔබට තරමක අපහැදිලිතාවයක් වෙන්න පුළුවන් එකවරම කර්චොප් නියම ධාරා විද්‍යුතය පිළිබඳව නිවැරදි දැනුම නොලැබීම නිසා. මේවා තේරෙන්න ගන්නේ මම නැවතත් ඔබට මතක් කරනවා සමාලෝචන ප්‍රශ්නත් එක්ක ගණන් හදද්දී. විශේෂයෙන් මේ පාඩම නරවන සියලුම දරුවෝ අනිවාර්යයෙන්ම මේ පාඩමේ අවසානයේ තිබෙන සමාලෝචන ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මෙන්න මේ අවස්ථා සම්බන්ධතා ගොඩනගා ගැනීම ඉතා වැදගත් ගණිත ගැටලු සුළු කිරීම අවස්ථාවකදී. මේ සෑම විටකදී කරන්නේ මොකද්ද? R1 R2 ගෙන් මෙන්න මෙතන විභවය නියත අගයක පවත්වා ගනිමින් ට්‍රාන්සිස්ටරයේ ස්ථායී තත්වයක පවත්වා ගැනීමයි. මේ පරිපථයට සංඥාවක් ලබා දුන් විට ට්‍රාන්සිස්ටරය නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා පාදම විමෝචකය එහෙම නැත්නම් BE අතර වෝල්ටීයතාව නියතව තබා ගැනීම වැදගත් වේ. BE අතර වෝල්ටීයතාව නියතව තබා ගන්න. මෙන් B අතර වෝල්ටීයතාව නියතව තබා ගන්න B ගේ වෝල්ටීයතාව නියතව තබා ගන්න විභව ભેදනයක් R1 R2 ගෙන් සකස් කරනවා. R1 R2 අතර නියත විභවයක් පවත්වාගෙන B ගේ විභවය නියත කර ගන්නවා. එතකොට VBE විභවාන්තරය නියත වෙනවා. එනම් පාදම විමෝචකය අතර විභවය වෙනස් වේ. නමුත් R1 හා R2 ප්‍රතිරෝධයන් හරහා එකම ධාරාවක් ගලා යන්නේ නම් මේ වෝල්ටීයතාව නියතව පවත්වා ගත හැකියි. R1 හා R2 හරහා එකම ධාරාවක් ගලා යවන්නේ. R1 හා R2 හරහා එකම ධාරාවක් ගලාගෙන යන සලස්වනවා. ඇත්ත වශයෙන්ම R1 හරහා ගලා යන ධාරාවෙන් තමයි IB කුඩා ධාරාවක් ඇතුළු වන්නේ.
එය නොසලකා හැකිය තරම් කුඩා නිසා R1 හරහා ගලන ධාරාවම R2 හරහා ගලනවා කියලා අපි උපකල්පනය කරනවා. ඇත්තටම R1 හරහා ගලන ධාරාවෙන් කොටසක් මෙහාට එනවා කොටසක් මෙහාට එනවා. IB නොසලකා හැකිය තරම් ඉතා කුඩා නිසා R1 R2 හරහා ගලන ධාරාවන් ආසන වශයෙන් අපි සමානයි කියලා උපකල්පනය කරනවා. ඒ සමානයි කියලා උපකල්පනය කරන නිසා දුවේ පුතේ අපිට මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. අපි දන්නවා VCC සමානයි VR1 ධන VR2 කියලා ගන්නවා. එතකොට VCC සමානයි VR1 හැදෙන්නේ මොකද්ද? IR1 ධන ඒ දෙකම සමාන නිසා IR2 I සමානයි R1 ධන R2 ලෙස ගන්න පුළුවන් VCC. මේ දෙන්න හරහාම ගලා යන ධාරාව සමානයි කියලා උපකල්පනය කරා. මෙහිදී පාදම් ධාරාව ඊතා කුඩා වූද එයට සාපේක්ෂව R1 R2 ප්‍රතිරෝධ හරහා ගලන ධාරාව විශාල විය යුතුය. අන්න පාදම් ධාරාව කුඩායි. ඊට සාපේක්ෂව R1 R2 හරහා ගලන ධාරාව විශාලයි. මෙම ක්‍රමය භාවිතයේ විශේෂ වාසියක් වන්නේ ට්‍රාන්සිස්ටරය කිහිපයක් සහිත පරිපථයක එකම අගය සහිත ට්‍රාන්සිස්ටරයක් භාවිතා කළද මේවායේ ධාරාලාභයන් 100% සමාන නොවන නිසා ට්‍රාන්සිස්ටර එකිනෙක සම්බන්ධ කිරීමේදී ඇතිවන දුබලතා පාලනය කළ හැකි වීමයි. ධාරාලාභයන් එකිනෙක 100% සමාන වෙන්නේ ඒ නිසා ට්‍රාන්සිස්ටර එකිනෙක සම්බන්ධ කිරීමේදී තුන දුබලතා පාලනය කරන්න මේ ක්‍රමය බහුල වශයෙන් භාවිතා කරනවා. මේක හොඳ ධාරා වර්ධනයක් සඳහා භාවිතා කරන හොඳ ක්‍රමවේදයක් ලෙස අපිට සලකන්න පුළුවන්. විභව බෙදුම් නැඹුරුවේ ට්‍රාන්සිස්ටර් පරිපථ යොදා ගන්නේ නම් පාදමට නියත වෝල්ටීයතාවක් ලබා දීමට යම් සංඥාවක් ට්‍රාන්සිස්ටරය වෙත ලබා දුන් විට එය ක්‍රියාකාරීත්වය ඇති කරලීම සඳහා VB නියතව තබා ගැනීම සිදු කළ යුතුයි. මේ VBE විභව අන්තරය නියත කරගන්න එක තමයි සෑමටම කාර්යභාරය. දැන් ඔබට මේ රූප සටහනේ පේනවා දාරිත්‍රක ඇඳලා තියෙනවා. මා කලින් සඳහන් කරා ඇයි මේ දාරිත්‍රක ඇඳන්නේ? ප්‍රධාන සංඥා ප්‍රතිදාන සංඥා විකෘතිතාවයකින් තොරව ලබා ගැනීම සඳහා. ප්‍රධාන සංඥා සහ ප්‍රතිදාන සංඥා විකෘතිතාවයකින් තොරව ලබා ගැනීම සඳහා මේ ප්‍රධානයට සහ ප්‍රතිදානයට දාරිත්‍රක ඇඳ ඇති ආකාරය ඔබට පැහැදිලිව පේනවා. ස්ථීර නැඹුරුව RB තුලින් ගලන ධාරාව වෙනස් වීම නිසා RB ප්‍රතිරෝධය හරහාද වෝල්ටීයතාව වෙනස් වේ. එවිට VBE වෙනස් වේ. එහෙත් R1 R2 හරහා සමබරව එකම ධාරාවක් ගලා යන්නේ නම් මේ වෝල්ටීයතාව නියතව තබා ගත හැකි වේ. දැන් ඔබ දන්නවා R1 R2 ප්‍රතිරෝධ දෙකක් තියෙනවනේ. මේ දෙක හරහා ගලන ධාරාව හැකිතාක් දුරට සමානව පවත්වා ගැනීම තමයි වැදගත් වන්නේ. ඒ අසමාන වුණොත් එය VB විභවාන්තරය වෙනස් වීමට බලපෑමක් වෙනවා. එඳා කටපාඩම් කරගන්න මේ විභව බෙදුම් නැඹුරුවේදී තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි R1 R2 හරහා එකම ධාරාවක් ගලා යවීම. අපිට බොහෝ අවස්ථාවලදී අපි ගානකදී උපකල්පනය කරනවා R1 R2 හරහා සමාන ධාරාවක් ගලා යන බව. බොහෝ ගණන් වලදී අපිට උපකල්පනය කරන්න වෙනවා. මේ හොඳට මතක තියාගන්න. මෙහෙම කරන්නේ ඇයි? VB විභවාන්තරය නියතව තබා ගැනීම සඳහා. VBE විභවාන්තරය නියතව තබා ගැනීම සඳහා. මෙහිදී පාදම ධාරාව ඉතා කුඩා විය යුතු අතර එයට සාපේක්ෂව R1 R2 ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව විශාල විය යුතුය. ඒ නිසා IB ධාරාව එවත් පාදම් ධාරාව කුඩාවට ගන්න. එතකොට තමයි නොසලකා හැකිය තරම් කුඩා නිසා R1 R2 හරහා එහෙම නැත්නම් R1 ගින් එන ධාරාවම R2 හරහාම යනවා කියලා ගන්න. ඇයි? අර IB ට යන පාදම හරහා යන ධාරාව ඊට කුඩා වෙන නිසා. R1 හා R2 හරහා විභවය තුළින් පාදම නැඹුරු වීම සඳහා වෝල්ටීයතාව ලබා දෙන බැවින් මෙම විභව බෙදුම් නැඹුරුව ලෙස හැඳින්වයි. R1 R2 ගෙන් තමයි මේ විභවය ભેදනය කරලා ගන්නෙ. ඒ නිසා අපි මේකට කියනවා විභව බෙදුම් නැඹුරුව කියලා. R1 ගෙන් R2 ගෙන් බෙදලා තමයි B ට විභවය දෙන්නේ. ඒ නිසා තමයි මේ ලේසියෙන්ම
විභව බෙදුන් නැඹුරුව කියලා කියන්නේ. ප්‍රායෝගික පරිපථවල IB ධාරාවමෙන් 11 ගුණයක් R1 තුලින්ද 10 ගුණයක් R2 තුලින්ද ගලා යන ලෙස R1 R2 හි අගයන් යොදනු ලැබේ. දැන් IB ධාරාව මෙන්න මෙහෙම ගන්නකො. R1 ප්‍රතිරෝධය. මේක පාදම පැත්තට. R2. IB ධාරාව මේ ආකාරයෙන් ගත්තොත් මේ පැත්තෙන් ගලා යන ධාරාව 11 ගුණයක් IB වගේ. මේක 10 ගුණයක් වගේ. ඒ නිසා 11 කියන එක සමානයි 10 ධන 10ක් IB ධන IB 11ක් IB වෙනවා. ඔන්න ඔය අවස්ථාවේ තමයි තියාගන්නේ. ඒතර ආසන්න වශයෙන් R1 R2 හරහා ගලන ධාරා සමානද නැද්ද? සමානයි. ආසන්න වශයෙන් සමානයි. මොකද IB තාම කුඩා වන නිසා. මෙහිදීද විමෝචක වෝල්ටීයතාවය ස්ථාවර කිරීමට විමෝචක ධාරිත්‍රයක් යොදා ගන්න. අන ධාරිත්‍රක දානවා. විමෝචකේ හරහා ධාරිත්‍රකය දානවා, පාදම හරහා ධාරිත්‍රකය දානවා, සංග්‍රාහක හරහා අවුට්පුට් එක හරහා ධාරිත්‍රක දාන්නේ. මේ විමෝචක වෝල්ටීයතාවන් ස්ථීරව තබා ගැනීම සඳහා කියන කාරණාවත් මේත් එක්කම මතක තියාගන්න. ඒ වගේම අපි ඔන්න මේ කොටසේ පළමු පරිච්ඡේදය මේ ආකාරයෙන් නිම කරමින් මේ පළමු පරිච්ඡේදය තුළ අපි නැඹුරු කිරීමේ ක්‍රම තුනක් ගැන කතා කරා. ස්ථීර නැඹුරුව, ස්වයං නැඹුරුව සහ විභව බෙදුම් නැඹුරුව. අපි දෙවන පරිච්ඡේදයේදී විමෝචක නැඹුරු කිරීමේ ක්‍රමවේදය ගැන සඳහන් කරලා මේ නැඹුරු කිරීම ක්‍රම හා සම්බන්ධව තවත් සිද්ධාන්ත කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.